අයිබෝන් හැමෝටම මම මගේ කලින් වීඩියෝ එකෙන් කතා කරා කොහොමද අනුකල dx යට ax වර්ග ධන bx ධන c ආකාරය අනුකල කොහොමද හොයන්නේ කියලා. ඒ කියන්නේ අනුකල dx යට මෙන්න මේ වගේ ax වර්ග ධන bx ධන c මෙන්න මේ වගේ අනුකලයක් කොහොමද හොයන්නේ කියලා මම කතා කරා. මම කිව්වා ඩෙල්ටා විශාලයි බිඳුවේදී මොකද්ද කරන්නේ? ඩෙල්ටා කුඩායි බිඳුව වුණොත් මොකද්ද කරන්නේ? ඩෙල්ටා සමානයි බිඳුවේදී මොකද්ද කරන්නේ කියලා මම කලින් වීඩියෝස් දෙකේදී කතා කරා. ඒතර මම අද බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ෆෝම් එකේ අනුකලයක් ආවොත් කොහොමද ඒක හොයන්නේ කියලා. ඉස්සෙල්ලා අපි සාධාරණ අවස්ථාවට කොහොමද මේ අනුකලය හොයන්නේ කියලා කතා කරමු. දැන් ඇත්තට මෙතන අපිට කේසස් ගොඩක් ගන්න වෙනවා. බලමු අපි කේස් 1 එක මේ විදිහට ගමු අපි. මම කේස් 1 කියලා ගන්නම් මෙන්න මේ කේස් එක. කේස් 1 ගන්නම් a කියන එක ධන වෙලා ඩෙල්ටා ධන වෙන වෙලාව. මේක තමයි කේස් 1. මම එතකොට මට හොයන්න තියෙන අනුකලනය මම ලියාගන්නම් කැපිටල් I කියලා. ඒතර කැපිටල් I කියන්නේ කවුද? අනුකල dx ඉන්නවා උඩ යට ඉන්නවා වර්ගමූලය ඇතුලේ ඉන්නවා කවුද? ax වර්ගය ධන bx ධන c. හරි. ඒතර මම අර කලින් එකයට ax වර්ගය ධන bx ධන c අනුකලනය කරද්දිත් මොකද්ද කරේ? a එළියට අරගෙන වර්ග පූර්ණයක් එහෙම කරන්නේ. හරි. දැන් මට මෙතනත් මොකද්ද කරන්න පුළුවන්? වර්ග පූර්ණයක් කරනම මේ යට ඉන්න වර්ගජ ප්‍රකාශනය. ඒතර මොකද්ද කරන්න පුළුවන්? dx ඉන්නවා. දැන් a කියන එක ධනයි. ඒව මම ගන්නවා එළියට. ඒතර මොකක්ද දෙන්නේ? x වර්ගය ධන b බෙදීම a වතාවක් x ධන c බෙදීම සිම්පල් a. ඒතර දැන් මම a කියන එක ධනයි කියලා දන්නවා. එහෙනම් ඒ නිසා මට 1 යට වර්ගමූල a කියන එක ගත්ත එක එළියට. එතකොට මොකද්ද එන්නේ? dx ඉන්නවා උඩ යට ඉන්නවා x වර්ගය ධන b බෙදීම a වතාවක් x ධන c බෙදීම a. මම එතකොට ඒක වර්ග පූර්ණය කරනවා. එතකොට මොකද්ද එන්නේ? x ධන b බෙදීම 2a ගේ සම්පූර්ණ වර්ගයක් එනවා. ධන c බෙදීම a අර වැඩිපුර හැදෙන පදේ මම අඩු කරනවා. ඒතර වැඩිපුර හැදෙන්නේ b බෙදීම සිම්පල් 2a ගේ වර්ගයක්. ඒතර ඒක මම අඩු කරාම මොකක්ද එන්නේ? ඍණ b වර්ගය බෙදීම 4a වර්ගය. right. එතන මොකක්ද එන්නේ? 1 බෙදීම වර්ගමූල a අනුකල dx යට වර්ගමූලය ඇතුලේ ඉන්නවා x ධන b බෙදීම 2යි a වල සම්පූර්ණ වර්ගය ධන මෙතන දැන් පොදු හරයක් කරගෙන සුළු කරත් ඔයාලට පෙනේ මෙතන ඉන්නේ මොකද්ද? 4ac ඍණ b වර්ගය බෙදීම 4a වර්ගය කියලා. right. මම තව පොඩ්ඩක් මේක මෙහෙම සුළු කරන්නම්. 1 යට වර්ගමූල a අනුකල dx ඉන්නවා උඩ. එතකොට හරයේ ඉන්නවා x ධන b බෙදීම 2a වල සම්පූර්ණ වර්ගය. මම මෙතන 4ac ඍණ b වර්ගය කියන එකේ ඍණ ලකුණක් ගන්නවා එළියට. එතකොට මොකක්ද දෙන්නේ? b වර්ගය ඍණ 4ac යට 4a ගේ සම්පූර්ණ වර්ගය. එතකොට මම දන්නා මෙන්න මේ b වර්ගයේ ඍණ 4ac කියන්නේ කවුද? ඩෙල්ටා. එකට වර්ගමූල a ඉන්නවා අනුකල dx බෙදීම x ධන b බෙදීම 2යි a වල වර්ගය ඍණ ඩෙල්ටා බෙදීම 4a වර්ගය. right.
මේක තව පොඩ්ඩක් මම මෙහෙම දෙයක් කරනවා මෙතන. එකයට වර්ගමූල a අනුකල dx ඉන්නවා උඩ. එතකොට හරයේ ඉන්නවා x ධන b බෙදීම සිම්පල් 2a වල සම්පූර්ණ වර්ගය ඍණ ඩෙල්ටා බෙදීම 4a වර්ගය. දැන් ඩෙල්ටා ධන නිසා මම දන්නවා කේස් 1 එක මේකෙදි ඩෙල්ටා ධනයි. ඒතර ඩෙල්ටා ධන නිසා මට ඩෙල්ටා කියන එක ලියන්න පුළුවන් වර්ගමූල ඩෙල්ටාගේ වර්ගය කියලා. එහෙනම් ඩෙල්ටා බෙදීම 4a වර්ගය කියන එක ලියන්න පුළුවන් වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a වල වර්ගය කියලා. right. ඒතර මට ආපහු ලියා ගන්නම්. ඒතර i ට මට අන්තිමට ආව මොකද්ද? 1 වර්ගමූල a අනුකල dx ඉන්නවා උඩ යට ඉන්නවා x ධන b බෙදීම 2a වල සම්පූර්ණ වර්ගය ඍණ වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a වල සම්පූර්ණ වර්ගය. right. දැන් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට පොඩ්ඩක් හිතන්න වෙනවා මේ අනුකලනය හොයන්න අපිට කිසිම අර මූලික සූත්‍රයක් පාවිච්චි කරලා මේ අනුකලනයට මේකයි උත්තරේ කියලා කියන්න බෑ. ඒතර මෙතනදී මොනවා හරි ආදේශයක් දාලා ඔයාලට මේ අනුකලනය ඔයාලා දන්න අනුකලනයක් බවට පත් කරගන්න වෙනවා. හරි අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. දැන් මෙතන මේ වර්ගමූලය ඇතුළේ ඉන්න ප්‍රකාශනය දිහා බලාපුවම අපිට පේනවා වර්ගමූලය ඇතුළේ ඉන්නවා x ධන b බෙදීම 2a වල වර්ගය ඍණ ඩෙල්ටා බෙදීම 2a වල සම්පූර්ණ වර්ගයක්. එහෙනම් මොන වගේ ආදේශයක් මෙතෙන්ට සෙට් වෙයිද? ඒතර මම අර මූලික සූත්‍ර කතා කරද්දිත් උහම ආදේශ දාලා පෙන්නව කොහොමද ආදේශي වැඩ කරන්න කියලා. ඒතර මෙතෙන්ට මොන වගේ ආදේශයක් සෙට් වෙයිද? tan දාලා හරියනවද x ධන b බෙදීම 2a වෙනකොට? නෑ. මොකද x ධන b බෙදීම 2a වෙනකොට මොන හරි tan එකක් දැම්මොත් අපිට එන්නේ tan වර්ගය ඍණ මොන හරි දෙයක්. tan වැඩ කරන්නේ නැහැ. sin cos කොහොමවත් වැඩ කරන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේකට හරියන්නේ ඇත්තටම? හොඳට බැලුවොත් පේනවා sec theta වගේ ආදේශයක් මෙතෙන්ට සෙට් වෙනවා. ඒතර sec theta අපි දාන්නේ කාටද? හොඳට බලන්න මෙන්න මේ x ධන b බෙදීම 2a ගේ වර්ගය වෙනුවට මෙන්න මෙයා හිටියොත් වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a වතාවක් sec theta ගේ වර්ගයක් මෙතන හිටියනම් වැඩේ ගොඩ කියලා පේන්න ඕනේ. මොකද වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a ගේ වර්ගයක් එතකොට හැදෙනවා sec වර්ගිකුත් හැදෙනවා. එහෙනම් මොකද්ද මගේ ආදේශය වෙන්න ඕනේ? මම ආදේශයක් දානවා මෙන්න මෙහෙම. x ධන b බෙදීම 2a සමානයි වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a වතාවක් sec theta කියලා මම ආදේශයක් දානවා. right. ඒතර දෙපැත්තම θ විශේෂ නවකලනය කරොත් ඔයාලට පේන්නේ dx යට d θ ට එනවා. මොකද්ද? වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a වතාවක් sec theta tan theta කියලා. එතකොට dx කියන්නේ කවුද? වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a වතාවක් sec theta tan theta d theta. මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. දැන් මම ආපහු යනවා i ට. එතන i ලිව්වොත් එනවා i සමානයි 1 යට වර්ගමූල a අනුකල dx. dx කියන්නේ මොකද්ද? වර්ගමූල ඩෙල්ටා යට 2a වතාවක් sec theta tan theta d theta. ඒතර හරය මොකක්ද දෙන්නේ? වර්ගමූල x ධන b බෙදීම 2a ට ආදේශ දැම්මම එනවා අපිට වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a ගේ සම්පූර්ණ වර්ගය sec වර්ගය theta ඍණ වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a ගේ සම්පූර්ණ වර්ගය. right.
ඒතර වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a ගේ සම්පූර්ණ වර්ගයක් හරේ වර්ගමූලයෙන් එළියට අපිට ගත්ත එක. ඒතර මොකද්ද එන්නේ? ඒතර මට උඩිමුත් ගත්තකි වර්ග එතකොට පැහැදිලිවම පේනවා මෙන්න වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a කියන ටර්ම් එක කැපෙනවා. මොකද එකට වර්ගමූල a ඉන්නේ මම ඒක මෙතනම කපන්න. මොකද වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a ඉන්න උඩ හරය. එතන හරයේත් මොකක්ද ඉන්නේ වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a. මොකද වර්ගමූලය ඇතුළේ ඉන්න වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a ගේ සම්පූර්ණ වර්ගයක්. එතකොට වර්ගමූලය එළියට ගත්තාම මේක වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a වෙනවා. එතකොට මේකට කැපිලා මෙතන 1 වෙනවා. එතකොට මොකක්ද එන්නේ අනුකල sec theta tan theta d theta බෙදීම. එතකොට වර්ගමූලය ඇතුළේ දැන් කවුද ඉන්නේ? sec වර්ගය theta ඍණ 1. right. එතකොට මොකද්ද එන්නේ අන්තිමේට අපිට 1ට වර්ගමූල a අනුකල sec theta වතාවක් tan theta බෙදීම sec වර්ගය theta ඍණ 1 කියන එක ත්‍රිකෝණමිතියෙන් දන්නවා හැමෝම මොකද්ද tan වර්ගය theta. ඒතර ඒකේ වර්ගමූලය ගත්තම අපිට එන්නේ මොකද්ද tan theta වතාවක් d theta. right. ඒතර tan theta කැන්සල් වෙනවා. ඒතර අපිට අන්තිමේට එනවා 1යට වර්ගමූල a වතාවක් අනුකල sec theta d theta කියලා. right. ඒතර මට අන්තිමේට ආපු උත්තරේ මම ලියන්නම්. ඒතර මට අන්තිමේට ආව මොකද i සමානයි 1 බෙදීම වර්ගමූල a අනුකල sec theta d theta. අපි මේ sec theta අනුකලනය කරන විදිය ත්‍රිකෝණමිතික අනුකලන කතා කරද්දිත් අපි කතා කරනවා. හැබැයි මම දැනට මේක කරන විදිය කියලා දෙන්නම්. මෙතන ලොකු දෙයක් නෑ අතන මෙතන. 1යට වර්ගමූල a අනුකල මෙතන මෙන්න මේ වගේ දෙයක් කරන්නේ. sec theta ඉන්නවනේ. මම හරය සහ ලවය දෙකම වැඩි කරනවා sec theta ධන tan theta ගෙන්. එතකොට ලවයත් වැඩි වෙනවා sec theta ධන tan theta ගෙන්. හරයත් වැඩි වෙනවා sec theta ධන tan theta ගෙන්. ඒ කියන්නේ මම මගේ අර ඔරිජිනල් ප්‍රකාශනයේ කිසිම හානියක් කරේ නැහැ. d theta. right. ඊට පස්සේ මට මොකක්ද හම්බෙන්නේ 1ට වර්ගමූලයේ a අනුකල පොඩ්ඩක් ලවය සුළු කරොත් මොකක්ද එන්නේ මට? sec වර්ගය theta ධන sec theta වතාවක් tan theta මගේ හරයේ ඉන්නවා කවුද? sec theta ධන tan theta d theta. right. එතකොට දැන් ඔයාලා හොඳට බලවුවොත් මේක දිහා හරය සහ ලවය දිහා හොඳට බලවුවොත් ඔයාලට පේන්නේ හරයේ අවකලනයේ ඉන්නවා ලවය. මොකද්ද හරයේ අවකලනය? sec theta ගේ අවකලනය මොකද්ද? sec theta tan theta. ඒක ඉන්නවා. tan theta ගේ අවකලනය මොකද්ද? sec වර්ගය theta ඒකත් ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? මගේ ලවය කියන්නේ මොකද්ද? හරයේ අවකලනය. 1යට වර්ගමූල a අනුකල දැන් ලවය මට ලියන්න පුළුවන් d යට d theta sec theta ධන tan theta කියලා. මොකද ලවයේ ඉන්නේ හරයේ අවකලනය. හරය කවුද? sec theta ධන tan theta d theta. දැන් හැමෝම දන්නා මූලික සූත්‍ර වලින් මොකද්ද මේකේ උත්තරේ? 1යට වර්ගමූල a වතාවක් ln sec theta ධන tan theta ධන අනුකල නියතය capital K. right. හැබැයි මෙතනින් මට මේක නවත්තන්න බැහැ. මොකද theta කියන්නේ මම දාගත් ආදේශයක්. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? theta වයින් කරගන්න ඕනේ. ඒකට මම ආපහු යනවා මොකද්ද මගේ ආදේශය කියලා බලන්න. මගේ ආදේශය මොකද? x ධන b බෙදීම 2a සමානයි වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a වතාවක් sec theta. මම දන්නවා x ධන b බෙදීම 2a කියන්නේ කවුද? වර්ගමූල ඩෙල්ටා බෙදීම 2a වතාවක් sec theta. එතන මට මෙතනින් පැහැදිලිවම පේනවා sec theta කියන්නේ කවුද කියලා. sec theta කියන්නේ කවුද? 2a බෙදීම වර්ගමූල ඩෙල්ටා වතාවක්
x ධන b බෙදීම 2a. ඒතර ඒ වගේම ඔයාලට tan θටත් ප්‍රකාශනයක් ගන්න පුළුවන්. tan θ කියන්නේ කවුද? sec වර්ගයේ θ ඍණ 1 වර්ගමූලය. ඒතර මේක දැන් මෙතන ඇත්තටම සුළු කරන්න අමාරුයි. මොකද sec θ කියන්නේ 2a බෙදීම වර්ගමූල ඩෙල්ටා වතාවක් x ධන b බෙදීම 2යි. ඒතර මේ ටික ආදේශ කළා කොහොම හරි ඔයාලට tan θවත් x ඇතුලේ ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දේවල් ටික මෙතෙන්ට ආදේශ කළා අන්තිම උත්තරේ ගන්න පුළුවන්. මම ඒ ටික කරන්නේ නැහැ. මොකද මෙතන අපි සුළු කරොත් ලොකු දිග ප්‍රකාශනයක් එනවා. ඊළඟට මම පෙන්නන මේක අපි කොහොමද ගානකට ඇප්ලයි කරගන්නේ කියලා. අපි බලමු එක්සැම්පල් එකක්. මම i කියලා ගන්නම් මගේ අනුකලනය i සමානයි අනුකල මම මේ අවස්ථාවට අදාළ එකක් ගන්න dx යට අපි හිතමු වර්ගමූලය ඇතුලේ ඉන්නවා 2x වර්ගය ඍණ 4x ඍණ 3 මේ වගේ අනුකලනයක් අපි ගමු. ඒතර මේකේ ඔයාලට පැහැදිලිවම පේනවා a ධනයි. ඒ කියන්නේ මොකද්ද? x වර්ගයේ සංගුණකය ධනයි. ඒ වගේම ඩෙල්ටා හෙව්වොත් මොකක්ද ඉන්නේ ඔයාලට? b වර්ගය ඍණ 4 වතාවක් දෙවතාවක් ඍණ 3 මෙයක් ධනයි. එතන මේ අපි කතා කරපු අවස්ථාවට වැටෙන ගාණක් මේක. හරි. එතන මම කලින් කරපු දේම ඇත්තටම මම මෙතනත් කරන්නේ. ඒතර කලින් මම සාධාරණ අවස්ථාවට කතා කරේ. දැන් මෙතන ඇත්තටම ටිකක් ලේසි ඊට වඩා. ඒතර මම ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕනේ? x වර්ගයේ සංගුණකය ගන්න ඕනේ වර්ගමූලෙන් එළියට. ඒතර 1 යට වර්ගමූල 2යි අනුකල dx ඉන්නවා. x වර්ගය ඍණ 2x ඍණ 3 බෙදීම 2. ඊළඟට මම වර්ග පූර්ණය කරන වර්ගමූලය ඇතුළෙම 1 යට වර්ගමූල 2 අනුකල dx. හරයේ ඉන්නවා කවුද? x ඍණ 1 වර්ගය ඍණ 3 බෙදීම 2. එතකොට ඍණ 1 වර්ගයක් අඩු වෙනවා. එතකොට ඍණ 1යි. මොකක්ද ඉන්නේ? 1 යට මූල 2යි අනුකල x ඍණ 1 වර්ගය මෙතන පොඩ්ඩක් සුළු කරත් අපිට පේනවා ඉන්නේ 5 බෙදීම 2. ඒ කියන්නේ මොකද්ද? ඍණ 5 බෙදීම 2 වර්ගමූලයේ වර්ගය. හරි. මම හිතනවා මෙතෙන්ට නම් පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ අර කලින් කරා වගේ ආදේශයක් දාන්න ඕනේ. එතකොට මගේ ටාගට් එක වෙන්නේ මොකද්ද? x ඍණ 1 වර්ගය වෙනකොට මොන හරි ආදේශයක් දාගන්න එක. එතකොට කලින් කරපු දේවල් වලින් අපිට පුළුවන් ආදේශය මොකක්ද කියලා තීරණය කරන්න. අපි x ඍණ 1ට කවුරු දැම්ම නම් හරියනවද? x ඍණ 1 වර්ගය තියෙන තැන මම හදා ගන්න ඕනේ මොකද්ද? 5 බෙදීම 2 වර්ගමූලයේ වර්ගයක් හදා ගන්න ඕනේ. ඒ වගේම sec වර්ගයේ තියෙන එක හදා ගන්න ඕනේ. එහෙනම් x ඍණ 1 වෙනකොට මම දානවා 5 බෙදීම 2 වර්ගමූලය වතාව sec θ කියලා මම ආදේශයක් දානවා. right. එතකොට මෙතන දෙපැත්තම θ විශේෂ අවකලනය කරොත් ඔයාලට පේන්නේ මොකක්ද එන්නේ? dx යට d θ කියන්නේ මොකද්ද? 5 බෙදීම 2 වර්ගමූලය වතාවක් sec θ tan θ. එතකොට මෙතනින් dx එනවා 5 බෙදීම 2 වර්ගමූලය වතාවක් sec θ tan θ d θ. right. මම හිතනවා මෙතෙන්ට එනකම් පැහැදිලි ඇති කියලා. මොකද අර අපි සාධාරණ අවස්ථාව කතා කරලා උදාහරණ ගත්ත නිසා ඇත්තටම ගොඩක් ලේසි ඔයාලට මේක තේරුම් ගන්න. එතකොට දැන් ආපහු මම යනවා මගේ i ගිහිල්ලා මම මේ ආදේශේ රිංගවනවා i ඇතුළට. එතකොට i කියන්නේ කවුද දැන්? 1 යට මූල 2ක් ඉන්නවා එළියෙන් අනුකල dx. dx කියන්නේ කවුද? 5 බෙදීම 2 වර්ගමූලය වතාව sec θ tan θ d θ. එතකොට x ඍණ 1 වර්ගය ඉන්නවා. එතකොට එතන මොකක්ද දෙන්නේ අපිට? x ඍණ 1 වර්ගය කියන්නේ මොකද්ද? x ඍණ 1 කියන්නේ මූල 5 බෙදීම දෙවතාවක් sec θ. එහෙනම් මෙතන මොකක්ද දෙන්නේ?
පහ බෙදීම දෙකේ මූලයේ වතාවක් නැත්නම් පහ බෙදීම දෙකේ මූලයේ වර්ගයේ වතාවක් sec වර්ගයේ θ ඍණ පහ බෙදීම දෙකේ වර්ගමූලයේ වර්ගය. ඒතර පැහැදිලිවම පේනවා කලින් අපි සාධාරණ අවස්ථාවට කරා වගේම පහ බෙදීම දෙකේ වර්ගමූලය කැන්සල් වෙනවා. මෙතන එකක් වෙනවා. එතකොට i මට ලියන්න පුළුවන් 1යට වර්ගමූල දෙක වතාවක් අනුකල එතකොට ලවයේ ඉන්නවා මොකද්ද? sec θ වතාවක් tan θ d θ හරේ ඉන්නවා කවුද? sec වර්ගයේ θ ඍණ එකේ වර්ගමූලය. ඍණ එකේ වර්ගමූලය. ඒතර sec වර්ගයේ θ ඍණ එකේ වර්ගමූලය කියන්නේ කවුද? tan θ. එතකොට ඔයාලට පැහැදිලි sec වර්ගයේ θ ඍණ එකේ වර්ගමූලය කියන්නේ කවුද? tan θ. එතකොට sec වර්ගයේ θ ඍණ එකේ වර්ගමූලයට tan θ කැන්සල් වෙනවා. එතකොට මට ආපු y දැන් මට ලියන්න පුළුවන් y සමානයි 1යට වර්ගමූල දෙක වතාවක් අනුකල sec θ d θ කියලා. ඒතර කලින් කරා වගේ sec θ ගේ අනුකලනය මම කරන්නම්. 1යට වර්ගමූල දෙක වතාවක් අනුකල sec θ අනුකලනය කරේ කොහොමද? මම හරය සහ ලවය වැඩි කරා sec θ ධන tan θ ගෙන්. ඇත්තට මේ ස්ටෙප් එක ඔයාලට මතක තියාගන්න වෙනවා. sec θ ධන tan θ ලවයත් වැඩි කරනවා sec θ ධන tan θ ගෙන්. එතකොට හරය ලවයේ ඉන්නේ කවුද? sec වර්ගයේ θ ධන sec θ tan θ බෙදීම sec θ ධන tan θ right. එතකොට පැහැදිලි හරයේ අවකලනයේ ඉන්න උඩ නැත්නම් ලවයේ. මොකද sec θ ගේ අවකලනය sec θ tan θ tan θ ගේ අවකලනය sec වර්ගයේ θ. එහෙනම් ඔයාලට දැන් පුළුවන් අර මූලික සූත්‍රය පාවිච්චි කරලා මේකේ අනුකලනය ලියන්න. ඒතර මොකද්ද? දැන් ලවය කියන්නේ d යට d θ හරය නැත්නම් sec θ ධන tan θ. එතකොට හරය කවුද? sec θ ධන tan θ d θ. එතකොට මොකක්ද එන්නේ? එකයට මූල දෙක වතාවක් ln sec θ ධන tan θ. ධන මම අර අභිමත නියතයේ කැපිටල් K කියලා දානවා. දැන් ඊළඟ ස්ටෙප් එක මොකද? θ වයින් කරන එක. මොකද θ කියන්නේ මම දාපු ආදේශයක්. දැන් අර සාධාරණ අවස්ථාවේදී නම් θ වයින් කරන්න අමාරුයි. හැබැයි මෙතනදී එච්චර අමාරු නැහැ ඒක. අපි බලමු මොකක්ද ආදේශය කියලා. ආදේශය මොකද්ද? x ඍණ 1 සමානයි පහ බෙදීම දෙකේ වර්ගමූලයේ වතාවක් sec θ x ඍණ 1 සමානයි පහ බෙදීම දෙකේ වර්ගමූලයේ වතාවක් sec θ. එතකොට sec θ කියන්නේ කවුද? වර්ගමූල දෙක බෙදීම පහ වතාවක් x ඍණ 1. tan θ කියන්නේ කවුද? sec වර්ගයේ θ ඍණ එකේ වර්ගමූලය. ඒ කියන්නේ කවුද? දෙක බෙදීම 5යි x ඍණ එකේ වර්ගය. මොකද sec θ කියන්නේ දෙක බෙදීම 5ේ වර්ගමූලයේ වතාවක් x ඍණ 1. එහෙනම් sec වර්ගය කියන්නේ දෙක බෙදීම 5 වතාවක් x ඍණ එකේ වර්ගය ඍණ 1. දැන් මම මේ ටික මෙතෙන්ට ආදේශ කරනවා. එතන මොකද්ද එන්නේ? එක බෙදීම මූල දෙක වතාවක් ln මාපාංකය ඇතුලේ කවුද ඉන්නේ? sec θ. ඒ කියන්නේ දෙක බෙදීම 5 වතාවක් x ඍණ 1 ධන tan θ. tan θ කියන්නේ කවුද? දෙක බෙදීම 5යි x ඍණ 1 වර්ගය ඍණ 1 ධන කැපිටල් K. මම හිතනවා හැමෝටම මම මේ කරපු උදාහරණය සහ අර සාධාරණ අවස්ථාව පැහැදිලි ඇති කියලා.
මෙතනින් මම මේ වීඩියෝ එක නවත්තනවා. ඊළඟ වීඩියෝ එකේදී මම ඊළඟ කේස් එක ගැන කතා කරන්නම්. ඇත්තට මේක අපිට කේසස් ගොඩක් ගැන කතා කරන්න වෙනවා. මොකද අපිට අර අණුකල 1යට ax වර්ග ධන bx ධන c ගැන කතා කරද්දී අපිට අර a ගේ ලකුණ එච්චර වැදගත් නැහැ. මොකද අපිට ඒව අණුකල ලකුණෙන් එළියට ගන්න පුළුවන් මේ අවස්ථාවේදී. හැබැයි දැන් වර්ගමූලයේ ඇතුලේ තමයි දැන් ax වර්ගය ධන bx ධන c ඉන්නේ. එතකොට පොඩ්ඩක් අර වැඩේ කලින්ට වඩා සංකීර්ණයි. මම ඊළඟ වීඩියෝ එකකින් ඉතුරු අවස්ථා ගැන කතා කරන්න. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න.